අපි දැන් කතා කරන්න යන්නේ පෙරිකාඩියල් සහ මයෝකාඩියල් ඩිසීසස් ගැන. මුලින්ම අපි මයෝකාඩියල් ඩිසීසස් ගැන කතා කරමු. කාඩියෝමයෝපතිස් කියන්නේ මයෝකාඩියල් ඩිසීස් ආකාරයක්. මයෝකාඩියම් එකේ ඇබ්නෝමැලිටිස් නිසා ඇතිවන හાર્ට් ඩිසීසස් තමයි කාඩියෝමයෝපතිස් කියන්නේ. මේකට හේතු වෙන්න පුළුවන් ප්‍රයිමරිලි හાર્ට් එකේ ඇතිවන non inflammatory disease තත්ත්වයක්. එහෙම නැත්නම් මොකක් හරි සිස්ටීමික් ඩිසීස් එකක් නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කාඩියෝමයෝපති ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජෙනටික් හේතු නිසා එහෙම නැත්නම් ඇක්වයර්ඩ් ජෙනටික් හේතු නිසා හෝ ඇක්වයර්ඩ් හේතු නිසා කාඩියෝමයෝපති ඇති වෙන්න පුළුවන්. කාඩියෝමයෝපති තත්ත්වවල ප්‍රතිඵලයක් විදිහට පසු කාලීනව ස්කීමික් චේන්ජස් ඇති වෙන්න පුළුවන් හાર્ට් එකේ. කාඩියෝමයෝපති ආකාර තුනක් තියෙනවා. හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති, ඩයිලේටඩ් කාඩියෝමයෝපති සහ රෙස්ට්‍රික්ටිව් කාඩියෝමයෝපති. ඩයිලේටඩ් කාඩියෝමයෝපති තමයි ගොඩක්ම කොමන් කාඩියෝමයෝපති ආකාරය. The restrictive cardiomyopathy තමයි අඩුවෙන්ම කොමන් ආකාරය. මුලින්ම අපි hypertrophic cardiomyopathy ගැන සලකා බලමු. එතකොට මේ තියෙන්නේ hypertrophic cardiomyopathy තත්ත්වයට පත්වන heart එකක්. මේ heart එක ගත්තාම මේ heart එක අසාමාන්‍ය විදිහට hypertrophy වෙලා තියෙනවා. ඒක නිසා මේ heart එක ගොඩක් බරයි. ඒ වගේම මසල් මාස් එක ගොඩක් වැඩි. මේ නිසා මේකේ contractilability එකත් වැඩි. මේක නිසා අපි කියනවා මයෝකාඩියම් එක hyper contractile කියලා. මේ ventricular walls ගත්තාම ventricular walls ගොඩක් thick වෙලා තියෙන්නේ. ඊට අමතරව interventricular septum එක ගත්තාම ඒකත් අසමමිතිකව thick වෙලා තියෙනවා. ඒ වගේම මේ septum එක lumen එක දෙසට නිරා ගිහිල්ලා තියෙනවා. ventricle එකේ chamber එක දිශාවට. ඒක නිසා මේ chamber එකට banana shape appearance එකක් එනවා. මේ septum එකේ thick වීම ගොඩක් prominent වෙනවා genetic type of hypertrophic cardiomyopathy. ඒ කියන්නේ genetic හේතු නිසා hypertrophic cardiomyopathy ඇති වුණොත් මේ hypertrophy කියන එක ගොඩක් සීරියස් විදිහට වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ hypertrophy තත්ත්වය නිසා ventricle එකේ chamber එකේ ප්‍රමාණය පොඩි. මේක නිසා atria වල blood එකතු වෙනවා. එතකොට atria dilate වෙනවා. atrial chamber එක dilate වෙනවා. ඊට අමතරව interventricular septum එකේ hypertrophy වෙනවා. hypertrophy වෙද්දි මේ aortic valve එකේ opening එක ආශ්‍රිතව hypertrophy වීම නිසා aortic opening එක obstruct වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් hypertrophic cardiomyopathy වල cases වලින් 3න් 1ක විතර මෙන්න මේ aortic opening එක obstruct වීම දැක ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ myocardium එක hypertrophy වීම නිසා systole එකේදී contract වෙද්දී මේ cardiac muscle එක ඇතුලේ තියෙන intramural coronary branches compress වෙනවා. මේක නිසා myocardium එකට blood supply එකට බාධා ඇති වෙනවා. එතකොට myocardium එක ischemic changes ඇති වෙනවා. ඒක නිසා අපිට myocardium interstitium එකේ patchy fibrosis වගේ තත්ත්ව දැක ගන්න පුළුවන්. එතකොට hypertrophic cardiomyopathy එකට causes ගත්තොත් කොමන්ම හේතුව තමයි genetic causes. ඒතර genetic causes බලපුවාම මේකට හේතු වෙන්නේ sarcomeric proteins වලට encode කරන genes වල ඇති වෙන mutations. beta myosin heavy chain mutation එක තමයි මේ අතරින් most common genetic mutation එක වෙන්නේ. ඊට අමතරව තව හේතු තියෙනවා Friedreich's ataxia. ඒකත් genetic mitochondrial protein එකක ඇති වෙන genetic mutation එකක් නිසා ඇති වෙන තත්ත්වයක්. storage diseases ඒ වගේම infants born to diabetic mothers. ඊට අමතරව pressure overload conditions නිසා අපේ heart එකේ hypertrophy තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ නිසා
hypertension සහ aortic stenosis වගේ තත්ත්වවලදී heart එක hypertrophy වෙනවා. ඒක hypertrophic cardiomyopathy එක mimic කරන්න පුළුවන්. ඒ වගේ අපිට heart එක appearance එක ඒ වගේ වෙන්න පුළුවන්. hypertrophic cardiomyopathy වගේ. දැන් අපි hypertrophic cardiomyopathy වල clinical manifestations බලමු. hypertrophic cardiomyopathy වලදී ventricular chambers වල ප්‍රමාණය පොඩි. මේක නිසා ඒ වගේම ventricular walls වල muscle mass එක වැඩි, ventricular wall stiff වෙනවා. ඒ නිසා diastole එකේදී expand වෙන්න අමාරුයි. diastole එකේදී හරියට blood පිරීමක් වෙන්නේ නැහැ. මේක නිසා end-diastolic volume එක අඩුයි, stroke volume එක අඩු වෙනවා. ඒ වගේම අපි කතා කරා aortic opening එක ආශ්‍රිතව obstruct වෙලා තියෙන්න පුළුවන්. එතකොට systolic ejection murmur එකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම ischemic heart disease සහ angina වගේ තත්ත්ව ගොඩක් අඩු වයසේදී මෙයාලගේ දැක ගන්න පුළුවන්. ඒ වගේම atrial chambers dilate වීම නිසා atrial fibrillations වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට atria තුල blood එකතු වෙන නිසා thrombosis වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ thrombi embolize වෙලා strokes වගේ තත්ත්ව ඇති කරන්නත් පුළුවන්. ඊට අමතරව heart එකක් hypertrophy වුණාම ඒක ගොඩක් irritable. මේක නිසා arrhythmias වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම heart failure තත්ත්ව, sudden death මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් hypertrophic cardiomyopathy එක්ක. ඊළඟට අපි කතා කරමු dilated cardiomyopathy ගැන. dilated cardiomyopathy තමයි most common cardiomyopathy ආකාරය. මේකෙදී දීර්ඝකාලීනව heart එකේ chambers 4ම dilate වීමක් දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ heart එකක්. එතකොට heart එක ගොඩක් enlarge වෙලා තියෙන්නේ. ඒ කියන්නේ cardiomegaly තත්ත්වයක් අපිට දැක ගන්න පුළුවන්. සාමාන්‍ය heart එකක් වගේ මේක දෙගුණයක් තුන්ගුණයක් විතර බරයි. ඒ වගේම මේ myocardium එක weak. ඒ කියන්නේ weak ඒ වගේම flabby. ඒ කියන්නේ හරිම loose. මේක නිසා myocardium එකේ contractile ability එකත් අඩුයි. ඒ වගේම මේ ventricular chambers ගත්තාම ගොඩක් dilate වෙලා තියෙන්නේ. chambers dilate වීම නිසා මේ වගේ blood එකතු වෙනවා. ඒ නිසා mural thrombi මේ chambers වල ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ischemic events නිසා subendocardial fibrosis වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේකෙදිත් hypertrophy එකක් සිද්ධ වුණාට මේ chambers dilate වෙන නිසා මේ walls thin වෙනවා. ගොඩක් thin. ඒක නිසා අපිට hypertrophy වුණා කියලා දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ හේතු ගත්තාම මේකට genetic හේතු වෙනවා. එතකොට මේකෙදි විවිධ වූ ආකාරයේ mutations ගොඩක් හේතු වෙනවා. mitochondria වල ඇති වෙන mutations, cytoskeleton, nuclear envelopes වල ඇති වෙන mutations වගේ තත්ත්ව හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව alcohol නිසා ඇති වෙන toxic effects නිසාත් මේක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම peripartum එකේ නිසා, ඒ වගේම hemochromatosis වගේ iron overload ඇති වෙන situations, ඒ වගේම chronic anemia, sarcoidosis, ඒ වගේම idiopathic වෙන්නත් පුළුවන්. එතකොට volume overload situations නිසා heart එකේ ඇතිවන changes අපිට මේ dilated cardiomyopathy විදිහට දිස් වෙන්න පුළුවන්. මොකද volume overload වුණාම අපේ ventricular chambers dilate වෙනවා. එතකොට dilated cardiomyopathies වලත් මේ විදිහට chamber dilation එකක් තියෙන නිසා මේ දෙකේම heart එකේ appearance එක සමාන වෙන්න පුළුවන්. එතකොට ischemic heart disease, valvular abnormalities, mitral regurgitation වගේ තත්ත්ව, ඊට අමතරව
hypertensive heart disease දීර්ඝකාලීනව තිබුණොත් congenital heart disease වගේ තත්ත්වවලදී මේ dilated cardiomyopathy එක mimic කරන්න පුළුවන්. clinical manifestations ගත්තාම මේ dilated cardiomyopathy තියෙන කට්ටිය ඉතා අඩු වයසේදී heart failure තත්ත්වයකට යනවා. congestive heart failure තත්ත්වයක් තමයි මේකදී ඇති වෙන්නේ. ඊට අමතරව arrhythmia වගේ තත්ත්ව ඇති වෙනවා suddenly. ඊට අමතරව ventricular chambers dilate වීම නිසා මේවවල neural thrombi ඇති වෙනවා. මේ thrombi පස්සේ embolize වෙලා strokes වගේ තත්ත්ව ඇති කරන්න පුළුවන්. මේකෙදි සාමාන්‍යයෙන් ejection fraction එක ගොඩක් අඩු වෙනවා. සාමාන්‍යයෙන් 40%ක් වගේ තමයි තියෙන ejection fraction එක. එතකොට දැන් අපි කතා කරා මේකෙදි myocardium ගේ contractile ability එක අඩුයි. මේක නිසා blood pump කිරීමේ හැකියාව අඩු වෙනවා. එතකොට මේකේ තියෙන්නේ systolic dysfunction එකක් තමයි ඇති වෙන්නේ dilated cardiomyopathy වල. ඊළඟට අපි කතා කරමු restrictive cardiomyopathy ගැන. restrictive cardiomyopathy වලදී ventricles සාමාන්‍යයෙන් normal එහෙම නැත්නම් මද වශයෙන් enlarge වෙලා තියෙන්න පුළුවන්. හැබැයි myocardium එක ගොඩක් තදයි. ඒ වගේම ඒකේ expand වීමේ හැකියාවත් අඩු වෙනවා. එහෙම ventricles වලට expand වීමේ හැකියාව අඩු වුනහම diastole එකේදී blood පිරෙන එක අඩු වෙනවා. මේක නිසා stroke volume එක අඩු වෙනවා. එතකොට restrictive cardiomyopathy වලදී ඇතිවන තත්ත්වය constrictive pericarditis සහ hypertrophic cardiomyopathy නිසා heart එකට ඇතිවන තත්ත්වයට සමානයි. මොකද මේ අවස්ථා තුනේම සිද්ධ වෙන්නේ diastolic dysfunction එකක්. මේ තියෙන්නේ සාමාන්‍ය restrictive cardiomyopathy වලදී ඇති වෙන පුළුවන් morphology එක. restrictive cardiomyopathy ගත්තාම මේක idiopathic වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් myocardium එකේ විවිධ ද්‍රව්‍ය deposit වීම නිසා myocardium එක stiff වීම මේකට හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් amyloidosis වගේ තත්ත්වවලදී amyloidosis ගත්තාම systemic amyloidosis නිසා amyloid deposit වෙන්න පුළුවන් heart එකේ. එහෙම නැත්නම් senile cardiac amyloidosis. ඒ කියන්නේ වයස්ගත වීමත් එක්ක heart එකේ ඇති වෙන තත්ත්වයක් තමයි මේක. මේකෙදි heart එකේදී transthyretin කෙනෙක් deposit වෙනවා. ඒක නිසාත් myocardium එක stiff වෙනවා. ඊට අමතරව radiation නිසා fibrosis වීම, ඊළඟ sarcoidosis, metastatic tumors, විවිධ metabolites තැන්පත් වීම myocardium එක stiff වෙන්න හේතු වෙනවා. ඊළඟට අපි කතා කරමු myocarditis. myocarditis ගත්තාම myocardium එක ගොඩක් loose වෙනවා. ඒ වගේම chambers dilate වෙන්නත් පුළුවන්. මේක සිද්ධ වෙන්නේ myocarditis නිසා දීර්ඝකාලීනව myocardium එකේ remodeling වෙනවා. එතකොට chambers dilate වීම එහෙම නැත්නම් hypertrophy තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. chambers dilate උනොත් chambers තුල mural thrombi ඇති වෙන්න පුළුවන්. එතකොට මයික්‍රොස්කෝපි එකෙන් ගත්තාම මේ inflammation එක නිසා myocardium එක තුළ inflammatory cells දැක ගන්න පුළුවන්. inflammatory cells අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මේකට හේතු වශයෙන් ගත්තාම viral infections හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් infections තත්ත්ව. එතකොට diphtheria, Chagas disease, Lyme disease වගේ ඒවා commonly myocarditis ඇති කරන්න හේතු වෙන disease තත්ත්ව. ඒ වගේම HIV patients ලා ගත්තොත් එයාලට opportunistic pathogens ලගෙන් myocarditis වගේ ඇති වෙන්න පුළුවන්. ඒතර non infectious හේතු ගත්තොත් ගොඩක් වෙලාවට මේවා immune mediated හේතු. උදාහරණයක් වශයෙන් post viral conditions ඊළඟට systemic lupus erythematosus
වගේම රුමටොයිඩ් කාඩයිටිස් වගේ තත්ත්ව. ඒ වගේම ඩ්‍රග්ස් නිසා ඇති වෙන්න පුළුවන්. එතකොට මයෝකාඩියම් එකේ ඉයසනොෆිල්ස් ඉන්ෆිල්ට්‍රේට් වෙනවා. මේකට අපි කියනවා හයිපර් සෙන්සිටිවිටි මයෝකාඩයිටිස් තත්ත්වයක් කියලා. ඊට අමතරව තව තියෙනවා ජයන්ට් සෙල් මයෝකාඩයිටිස් කියලා තත්ත්වයක්. මේකෙදි මයෝකාඩියම් එකට මල්ටි නියුක්ලියේටඩ් ජයන්ට් සෙල්ස් ඉන්ෆිල්ට්‍රේට් වෙනවා. ක්ලිනිකලි ගත්තාම සාමාන්‍යයෙන් මයිල්ඩ් ඩිසීස් එකක් නම් ඒසිම්ප්ටොමැටික්. එහෙම නැත්නම් සාමාන්‍ය මද සිම්ප්ටම්ස් පෙන්වන්න පුළුවන්. හැබැයි සිවියර් මයෝකාඩයිටිස් තත්ත්වවලදී මයෝකාඩියම්ගේ කන්ට්‍රැක්ටිලිටි එක හොඳටම අඩු වෙනවා. මේ නිසා acute left ventricular failure, arrhythmia සහ sudden cardiac deaths ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු pericardial diseases ගැන. pericardial diseases ගත්තාම මේවා commonly ඇති වෙන්නේ පෙරිකාඩියම් එකට ආසන්නව තියෙන ස්ට්‍රක්චර්ස් වල ඇතිවන ඩිසීස් එක ප්‍රතිඵලයක් විදිහට. ඊට පස්සේ අපි පෙරිකාඩියල් කැවිටි එකේ ෆ්ලුයිඩ් එකතු වෙන අවස්ථාවන් ගැන බලමු. එකක් තමයි පෙරිකාඩියල් එෆියුෂන්ස්. ඒ කියන්නේ පෙරිකාඩියල් ස්පේස් එකේ සීරස් ෆ්ලුයිඩ් එකතු වෙන එක. මේකට හේතු වෙනවා සීරස් හෝ ෆිබ්‍රිනස් පෙරිකාඩයිටිස් වගේ තත්ත්ව. ඊළඟ එක තමයි හීමෝපෙරිකාඩියම්. ඒ කියන්නේ පෙරිකාඩියල් ස්පේස් එකේ බ්ලඩ් එකතු වීම. මේකට හේතු වෙනවා මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එකකදී වෙන්ට්‍රිකියුලර් රප්චර් වීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇවෝටික් ඩිසෙක්ෂන්ස් වගේ තත්ත්වවල මේක හේතු වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පිරුලන්ට් පෙරිකාඩයිටිස්. මේකදී පෙරිකාඩියල් ස්පේස් එකේ පස් එකතු වෙනවා. මේ තියෙන්නේ පෙරිකාඩියල් එෆියුෂන් එකක්. පෙරිකාඩියල් ස්පේස් එකේ තමයි මේ ෆ්ලුයිඩ් එක එකතු වෙන්නේ. මේ තියෙන්නේ හිමෝපෙරිකාඩියම් තත්ත්වය. එතකොට තවදුරටත් කතා කරොත් සාමාන්‍යයෙන් පෙරිකාඩියල් ස්පේස් එකේ normally මිලිලීටර් 30ක් හෝ 50ක් අතර ප්‍රමාණයේ සීරස් ෆ්ලුයිඩ් ප්‍රමාණයක් තියෙනවා. මේක අවශ්‍යයි පෙරිකාඩියල් විසරල් සහ පැරටල් පෙරිකාඩියල් ස්පේස් එක අතර ඇති වෙන ෆ්‍රික්ෂන් එක වළක්වන්න. සාමාන්‍යයෙන් විවිධ කන්ඩිෂන්ස් නිසා අපේ මේ පෙරිකාඩියල් ස්පේස් එකේ ෆ්ලුයිඩ් එකතු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ෆ්ලුයිඩ් එකතු වීම හිමින් නම් සිද්ධ වෙන්නේ මිලිලීටර් 500ක් දක්වා ෆ්ලුයිඩ් එකතු වීම හાર્ට් එකට දරා ගන්න පුළුවන්. හැබැයි මේ ෆ්ලුයිඩ් එක වේගෙන් එකතු වුණොත් කියන්නේ කාඩියක් ටෙම්පොනාඩිය වගේ තත්ත්වයකදී කියන්නේ වෙන්ට්‍රිකල් එක රප්චර් වෙලා වෙන්ට්‍රිකල් එකෙන් හිමොරේජ් එකක් ඇති වුණොත් පෙරිකාඩියල් ස්පේස් එකට සාමාන්‍ය මිලිලීටර් 200ක් වගේ බ්ලඩ් පිරුණත් ඒක ගොඩක් ෆේටල් වෙන්න පුළුවන්. ඊට පස්සේ පෙරිකාඩයිටිස් කියන්නේ පෙරිකාඩියම් එකේ ඇතිවන ඉන්ෆ්ලමේටරි තත්ත්වයක්. ගොඩක් වෙලාවට පෙරිකාඩයිටිස් ඇති වෙන්නේ හાર્ට් එක හෝ මීඩියස්ටයිනම් එකේ තියෙන අද ස්ට්‍රක්චර් එක සිදුවන ඩිසෝඩර් එක ප්‍රතිඵලයක් විදිහට. එතකොට අපි කතා කරමු මේක ඉන්ෆෙක්ෂන්ස්, එහෙම නැත්නම් ඉම්යුන් මීඩියේටඩ් ඩිසීසස්, මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්ස්, යුරීමියා, කාඩියක් සර්ජරි, නියෝප්ලේසියා, ට්‍රෝමා, එහෙම නැත්නම් ඒ වගේම රේඩියේෂන්. මෙන්න මේ වගේ හේතු වෙනවා පෙරිකාඩයිටිස් වලට. පෙරිකාඩයිටිස් ගත්තාම ඇකියුට් හෝ ක්‍රොනික් වෙන්න පුළුවන්. ඇකියුට් පෙරිකාඩයිටිස් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් වෛරල් ඉන්ෆෙක්ෂන්ස් නිසා. ක්‍රොනික් පෙරිකාඩයිටිස් ඇති වෙන්න පුළුවන් TB සහ ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් නිසා. ඇකියුට් පෙරිකාඩයිටිස් ගත්තාම ප්‍රධාන වශයෙන් අපි ආකාර තුනක් කතා කරනවා. සීරස් පෙරිකාඩයිටිස්, ෆිබ්‍රිනස් and සීරෝෆිබ්‍රිනස් පෙරිකාඩයිටිස්, තුන්වෙනි එක තමයි පැරලන්ට් පෙරිකාඩයිටිස්. මුලින්ම අපි සීරස් පෙරිකාඩයිටිස් ගැන කතා කරමු. මේකට හේතු වෙනවා non infectious inflammatory diseases. ඒ වගේම ටියුමර්ස්, යුරීමියා වගේ තත්ත්ව, ඒ වගේම
පෙරිකාඩියම් එකට ආශ්‍රිත ස්ට්‍රක්චර්ස් නිසා ඇතිවන ඉරිටේෂන්ස් වගේ තත්ත්ව. ඒතර මේ සීරස් මේ එකතු වෙන ෆ්ලුයිඩ් එකේ මෝෆොලොජි එක ගත්තොත් මේක ක්ලියර්, පේල්, යගම විස්කොසිටි එක අඩුයි. මොකද මේක non inflammatory තත්ත්වයක් නිසා ප්‍රෝටීන්ස් එහෙම අඩුයි. එතකොට මේක ක්ලියර්, පේල්, non viscous එකක් ගන්න ඒ නිසා. ඊළඟ දෙවෙනි එක fibrinous pericarditis. මේකට හේතු ගත්තාම acute myocardial infarctions, post infection, uremia, trauma, cardiac surgery සහ radiations වගේ තත්ත්ව හේතු වෙන්න පුළුවන්. ඒතර මේ ෆ්ලුයිඩ් එකේ මෝෆොලොජි එක ගත්තාම මේ ෆ්ලුයිඩ් එක සීරස් ෆ්ලුයිඩ් එකක්. හැබැයි ෆිබ්‍රිනස් එක්සුඩේට් එකක් මික්ස් වෙලා තමයි තියෙන්නේ. ඒතර මේක ඔපේක් වෙනවා, ග්‍රැනියුලර්, ඒ වගේම බ්‍රෙඩ් ඇන්ඩ් බටර් අපියරන්ස් එකක් තියෙනවා. ඒතර මේ අපිට දැක ගන්න පුළුවන් ඒ අපියරන්ස් එක බ්‍රෙඩ් ඇන්ඩ් බටර් අපියරන්ස් එකක්, ඒ වගේම ග්‍රැනියුලර් අපියරන්ස් එකක් තියෙනවා. එතකොට මේකත් එක්ක ඇති වෙන ක්ලිනිකල් සිම්ප්ටම්ස් බලුවහම ප්ලූරිටික් පේන්. ප්ලූරිටික් පේන් කියන්නේ සාමාන්‍යයෙන් අපි හුස්ම ගද්දි ගොඩක් ගැඹුරින් හුස්ම ගද්දි වගේ ඇති වෙන chest pain එකක්. එතකොට සාමාන්‍යයෙන් මේක ඇති වෙන්නේ parietal pleura එක inflame වුණොත්. එතකොට pericarditis වලදී pleura එකට මේ inflammation එක ව්‍යාප්ත වෙන්න පුළුවන්. එතකොට parietal pleura irritate වුණාම මේ pleuritic pain ඇති වෙනවා. ඒ වගේම fever, symptoms of congestive heart failure ඇති වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ දැන් මේ fibrinous exudate එකක් එකතු වුණාම මේ pericardial sac එකෙන් අපේ heart එක මත pressure එකක් ඇති කරනවා. එතකොට heart එකට expand වීමේ හැකියාව අඩු වෙනවා. මේක නිසා cardiac output එක අඩු වෙනවා. එතකොට ඊට අමතරව එතකොට මේ heart failure වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට congestive heart failure symptoms and signs ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ loud pericardial friction rub. pericardial space එකේ fibrinous material එකතු වුණාම parietal pericardium සහ visceral pericardium එක අතර friction එකක් ඇති වෙනවා. මේක නිසා තමයි මෙන්න මේ pericardial friction rub කියන එක ඇති වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක purulent pericarditis. මේකට හේතු වෙනවා pericardial space එකේ ඇතිවන active infections. මේක ඇති වෙන්න පුළුවන් මොකක් හරි infection එකක් තියෙන තැනකින් directly pericardium එකට ව්‍යාප්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් blood stream එක හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් lymphatics හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් surgery එකකදී වගේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒතර මේ fluid එකේ morphology එක ගත්තාම සාමාන්‍යයෙන් cloudy fluid එකක් තමයි තියෙන්නේ. ඒ වගේම pus දැක ගන්න පුළුවන්. ඒක මේක ගොඩක් thick. ඒ වගේම creamy, ඒ වගේම yellow, white color එකක් දැක ගන්න පුළුවන්. මේකේ clinical features ගත්තාම කලින් කතා කරා වගේ fibrinous pericarditis වල ඇති වෙන clinical symptoms මේකෙත් ඇති වෙන්න පුළුවන්. මොකද pericardial space එකේ එකතු වෙන fluid එක ගොඩක් thick. එතකොට ඒ වගේම ඊට අමතරව මේකේ temperature එකේ ගොඩක් වෙනස් වීම, ඒ වගේම fever, chills වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා acute pericarditis තත්ත්ව කිහිපයක්. ඒවා හැබැයි ප්‍රධාන ඒවා නෙමෙයි. විතර මේ පෙන්නලා තියෙන hemorrhagic pericarditis. hemorrhagic pericarditis ගත්තාම pericardial space එකේ blood mix වුණු suppurative effusion එකක් ඇති වෙනවා. විතර මේකට හේතු වෙන්නේ සාමාන්‍යයෙන් TB, malignancy, ඒ වගේම cardiac surgery වගේ තත්ත්ව. එතකොට ඊට අමතරව තව තියෙනවා caseous pericarditis කියලා තත්ත්වයක්. මේක ඇති වෙන්නේ TB නිසා. එතකොට මේ සාමාන්‍යයෙන් ගොඩක් commonly lymph node එකකින් තමයි මේ
TB එක පෙරිකාඩියම් එකට ව්‍යාප්ත වෙලා කේසියස් පෙරිකාඩයිටිස් ඇති කරන්නේ. ඊට පස්සේ අපි පෙරිකාඩයිටිස් නිසා ඇති වෙන අවුට්කම්ස් ගැන බලමු මොනවද කියලා. ඇකියුට් පෙරිකාඩයිටිස් නිසා ඇති වෙන ලීෂන්ස් සම්පූර්ණයෙන් රිසොලූෂන් එකට භාජනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා ඕගනයිස් වෙන්න පුළුවන් මේ ඇති වුණු එක්සුඩේට් එක ඕගනයිස් වෙන්න පුළුවන් ෆයිබ්‍රොසිස් හරහා. එතකොට පෙරිකාඩියල් ස්පේස් එකේ ෆයිබ්‍රස් ටිෂුස් එකතු වෙනවා. ඊට අමතරව ෆයිබ්‍රස් ඇඩිෂන්ස් ඇති වෙනවා. එතකොට මේ වගේ ෆයිබ්‍රස් ඇඩිෂන්ස් ඇති වුනහම මේ ඇති වෙන තත්ත්වයක් තමයි ක්‍රොනික් පෙරිකාඩයිටිස්. පෙරිකාඩයිටිස් නිසා ඇති වෙන අවුට්කම්ස් ගැන කතා කරොත් ඇකියුට් පෙරිකාඩයිටිස් නිසා ඇති වෙන ලීෂන්ස් සම්පූර්ණයෙන්ම රිසොලූෂන් එක මගින් හීල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අවස්ථාවන් වලදී මේ එක්සුඩේට්ස් ඕගනයිස් වෙලා ෆයිබ්‍රස් ටිෂු ඇතිවීම සිද්ධ වෙනවා. එතකොට මේ ෆයිබ්‍රොසිස් එකේදී ෆයිබ්‍රස් ඇඩිෂන්ස් ඇති වෙන්න පුළුවන් මේ විසරල් සහ පැරාටල් පෙරිකාඩියම් එක අතර. ඒ වගේම ක්‍රොනික් පෙරිකාඩයිටිස් තත්ත්වවලදී නම් අනිවාර්යයෙන්ම මේ ෆයිබ්‍රස් ටිෂු ඇතිවීම සිද්ධ වෙනවා. ක්‍රොනික් පෙරිකාඩයිටිස් නිසා ඇති වෙන කන්ඩිෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි කන්ස්ට්‍රක්ටිව් පෙරිකාඩයිටිස් කියන තත්ත්වය. කන්ස්ට්‍රක්ටිව් පෙරිකාඩයිටිස් වලදී මේ පෙරිකාඩියල් සැක් එකේ ඇති වෙන එක්සුඩේට් එක හීල් වෙද්දී ෆයිබ්‍රස් ටිෂුස් ඇති වෙනවා. එතකොට ඒ වගේම මේ ෆයිබ්‍රස් ටිෂු එක කැල්සිෆයි වෙන්නත් පුළුවන්. එතකොට මේ හાર્ට් එක වට කරමින් ඝනකම් ෆයිබ්‍රස් කවරින් එකක් විදිහට මේක හැදෙනවා. මේ නිසා ඩයස්ටෝල් එකේදී හાર્ට් එකට එක්ස්පෑන්ඩ් වීමේ හැකියාව අඩු වෙනවා. එතකොට එන්ඩාස්ටොලික් වොලියුම් එක අඩු වෙනවා. ඒත් එක්කම ස්ට්‍රෝක් වොලියුම් එක අඩු වෙනවා. මේ අනුව හાર્ට් ෆේලියර් තත්ත්වයක් දක්වා මේක වර්ධනය වෙනවා. ඊට අමතරව තව ක්‍රොනික් පෙරිකාඩයිටිස් තත්ත්වයක් තියෙනවා ඇඩ්හෙසිව් මීඩියස්ටයිනෝ පෙරිකාඩයිටිස්. මේකෙදි සිද්ධ වෙන්නේ පෙරිකාඩයිටිස් වලදී මේ දැන් මේ පෙරිකාඩියම් එකේ ලේයර්ස් ඉන්ෆ්ලේම් වෙනවානේ. එතකොට මේ ඉන්ෆ්ලේම් වුණු ලේයර්ස් ගිහිල්ලා මීඩියස්ටයිනම් එකේ තියෙන අනෙකුත් ස්ට්‍රක්චර්ස් වලට මේ ඇලෙනවා. එතකොට ඒ ඉන්ෆ්ලමේෂන් එක පෙරිකාඩියම් එකේ ඉඳන් වෙනත් මීඩියස්ටයිනම් ස්ට්‍රක්චර්ස් වලට යන්න පුළුවන්. එතකොට මේවා ඉන්ෆ්ලමේෂන් එක ඇති වෙලා මේවා හීල් වෙද්දී ෆයිබ්‍රස් ටිෂුස් ඇති වෙනවා. එතකොට ෆයිබ්‍රස් ඇඩිෂන්ස් ඇති වෙනවා. පැරාටල් පෙරිකාඩියම් එක තමයි මේ විදිහට ගිහිල්ලා මීඩියස්ටයිනම් එකේ ස්ට්‍රක්චර්ස් වලට ඇඩ්හියර් වෙන්නේ. එතකොට මේ සියලුම වටේ තියෙන ස්ට්‍රක්චර්ස් වල ප්‍රෙෂර් එක හાર્ට් එක මත ඇති වෙනවා. එතකොට හાર્ට් එකට කන්ට්‍රැක්ට් වෙන්නේ මේ සියලුම වටේ තියෙන ස්ට්‍රක්චර්ස් වලින් ඇති කරන ප්‍රෙෂර් එකට එරෙහිව. එතකොට කාඩියක් හයිපර්ට්‍රොෆි වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව ගත්තොත් හાર્ට් ෆේලියර් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ පෙරිකාඩියල් ඩිසීසස් වල අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ඇති වෙන්න පුළුවන් එෆිෂන්ස් ආකාර. පෙරිකාඩයිටිස් වලදී ඇති වෙන්න පුළුවන් එෆිෂන්ස් ආකාර ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව මේ එක එක පෙරිකාඩයිටිස් ආකාරවලදී ඇති වෙන ෆ්ලුයිඩ් එකේ මෝෆොලොජි එක වෙනස්. ඒතකොට මේ ෆ්ලුයිඩ් එකේ මෝෆොලොජි එක දැනගෙන ඉන්නත් ඕනේ. ඊට අමතරව මේ විවිධ එෆිෂන්ස් වලට හේතු දැනගන්න ඕනේ. ඊට අමතරව පෙරිකාඩයිටිස් නිසා ඇති වෙන්න පුළුවන් අවුට්කම්ස් දැනගෙන ඉන්න ඕනේ. එතකොට අවුට්කම්ස් ගැන අපි දැන් අවසානයේටම කතා කරා. ඊට අමතරව දැන් පෙරිකාඩයිටිස් නිසා එෆිෂන්ස් ඇති වෙනවා. එතකොට මේක ගොඩක් වේගෙන් සිද්ධ වුණොත් කාඩියක් ටෙම්පොනාඩි වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙරිකාඩියල් සැක් එකේ බ්ලඩ් එහෙම නැත්නම් ෆ්ලුයිඩ් එකතු වීම තමයි කාඩියක් ටෙම්පොනාඩි කියන්නේ. එතකොට කාඩියක් ටෙම්පොනාඩි කියන්නේත් මේ පෙරිකාඩයිටිස් නිසා ඇති වෙන්න පුළුවන් අවුට්කම් එකක්.